ආයිබෝවන් දරුවනේ අද එහෙනම් මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වුණු පාඩම ජීව විද්‍යාව පාඩමක් අපේ කියන්නේ 10 ශ්‍රේණියේ පෙළ පොතේ 6 වෙනි පාඩම 6 වෙනි ඒකකය ශාක හා සත්ව සෛලවල ව්‍යුහ හා කෘත්‍ය ශාක හා සත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය කියන්නේ කොයි වගේද මොනවද කරන්නේ. එතකොට මේ දරුවනේ අපි දැන් දන්නවා මේ වෙනකොට ජීවි දේහ ගොඩනැගිලා තියෙන්නේ සෛල, පටක, අවයව, පද්ධති ආදී සංවිධාන ව්‍යුහයකින් බව. ජීවි දේහ ගොඩනැගිලා තියෙනවා සෛල, පටක, අවයව, පද්ධති ජීවි දේහය. මේ වගේ සංවිධාන ව්‍යුහයකින්. එතකොට මේ ජීවි දේහය සංවිධානය වෙලා තියෙන කුඩාම ඒකකය තමයි ආරම්භකම ඒකකය තමයි සෛල. ඒතර ඇත්තටම පුතේ කවුද මේ සෛල කියන එක හොයාගත්තේ? මේ සෛල හොයා ගැනීමට දායක වෙලා තියෙන්නේ රොබර්ට් පුක් කියන විද්‍යාඥයා. රොබර්ට් පුක්. මොහු සෛලය හොයාගන්න සෛලය ගැන අධ්‍යයනය කරන්න විවිධ ශාක හා සත්ව පටකයන් ඔහු විසින්ම සකස් කරගත්ත අන්වීක්ෂයකින් නිරීක්ෂණය කරලා තියෙනවා. ඒතර මේ ඔහුගේ අන්වීක්ෂයෙන් ඔහු සෛලයක් දැක්කේ මීවදයක කුටීර. ඔයගොල්ලෝ දැකලා ඇතිනේ මීවදයක කුටීර. අන්න ඒ විදිහට මීවදයක කුටීර විදිහට තමයි මේ රොබර්ට් සෛල නිරීක්ෂණය කළේ. ඉතින් මේ මීවදයක කුටීර එක කුටීරයක් අපි සැලකිල්ලට ගත්තොත් රොබර්ට් මේ එක කුටීරයක් සෛලයක් නැත්නම් සෙල්ස් එකක් විදිහට නම් කරලා තියෙනවා. ඉතින් අපි බලමු මේ රොබර්ට් හුක්ගේ අන්වීක්ෂයයි යායේ අන්වීක්ෂණ සෛලය දැක්ක ආකාරයයි. ඔබට ඒ රූපය නිරීක්ෂණය කරන්න පුළුවන්. ඔයාලගේ පෙළ පොතේත් මේ රූපය දකින්න තියෙනවා. එතකොට මේ රොබර්ට් දැක්ක සෛලය රොබර්ට් මේක දැක්කේ පුතේ 1665 කාලයේදී. ඊට පසු කාලයකදී කියන්නේ 1838 දී විතර මේ සෛලය පිළිබඳව වැඩිදුර කරුණු අනාවරණයක් කර ගැනීමට දායක වුණ විද්‍යාඥයන් 3 දෙනෙක්. එක්කෙනෙක් තමයි ස්ලයිඩර්. අනිත් එක්කෙනා ෂාන්. ඊට පස්සේ තව එක්කෙනෙක් මේකට සහභාගී වුණා රැඩොල්ෆ්. වර්කෝ කියන කෙනා. මෙන්න මේ 3 දෙනා සෛලය ගැන අනාවරණය කරගත්ත කරුණු අපි කියන ස්ලයිඩන් ෂාන් සෛලවාදය කියන්නේ මේ විදිහට මෙයාලා සෛලය පිළිබඳව හොයාගත්ත කරුණු. ඉතින් මේගොල්ලෝ අනාවරණය කරගත්ත කරුණු අපි සෛලවාදයේ විදිහට මෙන්න මෙහෙම දක්වන්න පුළුවන්. සෛලවාදයෙන් කියවන කරුණු වලින් කීපයක් මම ඔයාලට ඉදිරිපත් කරන්නම්. එක කාරණයක් තමයි සෛලවාදයෙන් පැහැදිලි කරලා දෙනවා සෛලය පිළිබඳව අනාවරණය කරලා දෙනවා ජීවයේ ව්‍යුහමය හා කෘත්‍රිමය ඒකකය සෛලය. ජීවයේ ව්‍යුහමය හා කෘත්‍රිමය ඒකකය සෛලය කියන කතාව සෛලයේ බව. ඒ වගේම ඊළඟට සෛලවාදයෙන් අනාවරණය කරලා ඉදිරිපත් කරන තවත් කාරණයක් තමයි සියලුම ජීවීන් හැදිලා තියෙන්නේ සෛල වලින්. එක සෛලයකින් එමත් නැත්නම් සෛල වලින් සෛල ගොඩකින් බහු සෛලික විදිහට මේ විදිහට
එතකොට ජීවීන් අපිට දකින්න ලැබෙනවා ඒකසෛලික ජීවීන් සහ බහුසෛලික ජීවීන් විදිහට. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඇමීබා කියන්නේ එක සෛලයකින් ජීව කෘත්‍යයන් ඉටු කරන ජීවියෙක්. ඊළඟට ඕගොල්ලෝ මතකද පැරමීසියම්, යුග්ලීනා, කැමිඩෝමෝනාස් මේගොල්ලෝ ඒකසෛලික ජීවීන්. ඒතකොට බහුසෛලික ජීවීන් විදිහට අපිට ගන්න හඳුනලා දෙන්න පුළුවන්. දැන් මිනිසා බහුසෛලික ජීවියෙක්. එතකොට විවිධ ගස්, අඹ ගස, පොල් ගස ඔය ආදී විදිහට බහුසෛලික ජීවි දේහ සංවිධානයක් තියෙන සතුන්. ඉතින් මේ කාරණේ ස්ලයිඩන් ශ්වාන් ඒගොල්ලන්ගේ සෛලවාදයෙන් පැහැදිලි කරලා දෙනවා. ඊළඟට පුතේ තවත් සෛලවාදයෙන් කියන කාරණයක් තමයි නව සෛල හැදෙන්නේ කලින් තිබුණු සෛල වලින්. ඒ කියන්නේ තිබුණු සෛලයක් විභාජනයට ලක් වෙලා බෙදීමකට ලක් වෙලා තමයි ආපහු සැරයක් අලුත් සෛල හැදෙන්නේ. මොන ඔය විදිහට සෛලවාදයෙන් ඉදිරිපත් කරන කරුණු ගණනාවක් තියෙනවා. මේ කරුණු අතරේ එමනම් අපි සෛලය පිළිබඳව සංකල්පයක් ගොඩනගලා තියෙනවා. මොකද්ද මේ සෛලය කියන්නේ කියලා. සෛලයට නිර්වචනයක් දීලා තියෙනවා. එයම අපි සෛලය කියලා සලකනවා ජීවයේ ව්‍යුහමය හා කෘත්‍රිමය ඒකකය සෛලය කියලා. එහෙමත් නැත්නම් යම්කිසි නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා සකස් වුණු කුඩාම ජීවි ඒකකය නැත්නම් කුඩාම ඉන්ද්‍රියකාව කුඩාම ජීවි කොටස සෛලය විදිහට. එතකොට මේ සෛල යම් කාර්යයක් ඉටු කිරීම සඳහා හැඩගැසිලා තියෙන්නේ. එhmenan මේ සෛලයේ ව්‍යුහය කොයි වගේද කියලා අපි ඊළඟට බලමු. මේ සෛලයක ව්‍යුහයක් අධ්‍යයනය කරද්දී අපි දන්නවා අපිට දකින්න ලැබෙනවා ශාක විතර ජීවි කොටසක් සතුන් විතර ජීවි කොටසක්. ඒතර ශාක ගොඩ නැගිලා තියෙන්නේ ශාක සෛල වලින්. එතකොට සතුන් නිර්මාණය වෙලා තියෙන්නේ සත්ව සෛල වලින්. ඒ සෛලේ ව්‍යුහය ගත්තාම මේ ව්‍යුහය ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් නිරීක්ෂණය කරලා ගත්ත දර්ශීය ශාක සෛලයක් හා දර්ශීය සත්ව සෛලයක් ඔබට පේන්නට තියෙනවා. ඔබේ පෙළ පොතේ දක්වලා තියෙනවා දර්ශීය ශාක සෛලය සහ දර්ශීය සත්ව සෛලය. බලන්න පුතේ මේ ශාක සෛල අපි ඉස්සෙල්ලා බලමු ශාක සෛලයක්. ඒතර ශාක සෛලය මම මේ විදිහට රූප සටහනකින් ඔයාලට පෙන්නන්නම්. ශාක සෛලයක් ගත්තොත් මේ ආකාරයට මම කොටු හැඩයට නේ සාමාන්‍ය දිගටි හැඩයක් වගේ ස්වරූපයක් ගන්නෙ. ඒතර මේ ශාක සෛලේ මේ පිටින්ම තියෙන්නේ සෛල බිත්තිය. ඒතර සෛල බිත්තියට ඇතුළතින් තියෙනවා සෛලප්ලාස්ම පටලය. පිටින්ම තියෙනවා ශාක සෛලයක සෛල බිත්තිය. මේ සෛල බිත්තිය ඊට ඇතුළතින් තියෙනවා සෛලප්ලාස්ම පටලය. ඒත් ඊළඟට මේක ඇතුලේ තියෙන කොටසට අපි කියන්නේ සෛලප්ලාස්මය. මේ සෛලප්ලාස්මය තුළ ශාක සෛලයක මැද්දෙන් පිහිටලා තියෙන විශාල මධ්‍ය රික්තකයක්. ඒ නිසා අනිකුත් ඉන්ද්‍රියකාවන් නිකන් පැත්තකට වෙන්නට තමයි පිළිලා දෙන පර්යන්තයට යන්නට. ඒතර මේකේ තියෙනවා න්‍යාෂ්ට්‍ය. ඊට පස්සේ තියෙනවා ශක්තිය නිපදවන ජව පොළ, මයිටොකොන්ඩ්‍රියා. ඊට පස්සේ රයිබෝසෝම. ගෝල්ජි දේහ මේ විදිහට. right. ගෝල්ජි සංකීර්ණ. ඊළඟට ශාක සෛලයක නිසා හරිත ලාභ තියෙනවා. ඊට පස්සේ අන්තස්ප්ලාස්ම ජාලිකා රළු අන්තස්ප්ලාස්ම ජාලිකා සිනිඳු අන්තස්ප්ලාස්ම ජාලිකා විදිහට ජාලයක් විදිහට මේ විහිදිලා තියෙනවා. හරියට මේ ගිහිල්ලා මේක පුරා ගිහිදුණු දෙලක්. ඒ ඔය ආදී විදිහට ශාක සෛලයක ව්‍යුහයන් අපිට හඳුනා ගන්න පුළුවන්. සෛල බිත්තියක් තියෙනවා, සෛලප්ලාස්ම පටලයක් තියෙනවා, ඊළඟට සෛලප්ලාස්මය තියෙනවා. ওই ප්ලාස්මය තුළේ තියෙන ඉන්ද්‍රියකාවන් විදිහට මයිටොකොන්ඩ්‍රියම, ගෝල්ගි සංකීර්ණ, හරිත ලාව, මධ්‍ය රික්තකය, න්‍යාෂ්ට්‍ය ආදී ඉන්ද්‍රියකාවන්. කොට මේ ඔයාලගේ පොතේ පෙන්නලා තියෙන්නේ දර්ශීය ශාක සෛලයක් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් විශාලනය කරලා බැලුවාම. ඒ වගේම සත්ත්ව සෛලයක් අපි සැලකිල්ලට ගත්තොත් ශාක සෛලය වගේම සත්ත්ව සෛලයක් ගත්තොත් හුඟක් වෙලාවට සත්ත්ව සෛලයක්
දැන් මේක දිගට ස්වරූපයේ හැඩයක් සදස්සාකාර හැඩයක් ගන්න මේක ගොඩක් වෙලා ගෝලාකාර වගේ හැඩයක් තමයි දකින්න ලැබෙන්නේ. ඒතර ශාක සෛලයකට වඩා සත්ව සෛල වෙනස්කම් කීපයක් තියෙනවා. ශාක සෛලයේ පිටතින් සෛල බිත්තියක් තිබුණාට සත්ව සෛලයේ පිටතින් සෛල බිත්තියක් පිහිටන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන මේ තියෙන පටලය B. ඒ කිව්වේ ප්ලාස්මා පටලය. මේ ඇතුලෙන් තියෙන්නේ C. සෛල ප්ලාස්මා. ඉතින් මේකේ ඇතුලෙත් ප්‍රධාන වශයෙන් න්‍යාෂ්ටයක් තියෙනවා. අර වගේම මයිටොකොන්ඩ්‍රියාවන් තියෙනවා. අන්තස්ථාස්ම ජාලිකා රළු ඒවා සිනිඳු ආදී විදිහට මේක පුරා වේදිලා තියෙනවා. ගෝල්ජි සංකීර්ණ ගෝල්ජි දේහ තියෙනවා. ඊළඟ රයිබෝසෝම තියෙනවා. ඉතින් ඔයගේ කුඩා රික්තක කීපයක් දකින්න තියෙනවා. ඔය දර්ශීය සත්ව සෛලයක. ඊට පුතේ මේ දර්ශීය ශාක සෛලයක් හා සත්ව සෛලයක් අපි අධ්‍යයනය කළොත් මේකේ පැහැදිලිව අපට දැක ගන්න පුළුවන් සමානකම් වගේම වෙනස්කම් තියෙනවා. අපිට වැදගත් වෙනවා මේ ශාක සෛලයේ සත්ව සෛලයේ තියෙන වෙනස්කම් පැහැදිලිව වෙන වෙනම හඳුනාගෙන තිබීම. දැන් බලන්න මේ රූප සටහන දිහා බැලුවාම ඔයගොල්ලන්ට පේනවා ශාක සෛලයක හා සත්ව සෛලයක තියෙන වෙනස්කම් කීපයක්. අපි මෙහෙම ගොනු කරමු. ශාක සෛලයකයි සත්ව සෛලයකයි මේ පිටතින්ම බැලුවොත් ඔයගොල්ලෝ වෙන මුල්ම පටලයත් එක්ක බැලුවොත් ශාක සෛලයකට තියෙනවා සෛල බිත්තියක්, සත්ව සෛලයකට සෛල බිත්තියක් නැහැ. ඔන්න එක වෙනසක් සෛල බිත්තිය. ශාක සෛලයට ඇත, සත්ව සෛලයට නැත. ඊළඟට තවත් වෙනසක් අපිට පේන මේක හරිත ලව ශාක සෛලයක හරිත ලව තියෙනවා, සත්ව සෛලයක හරිත ලව නැත. ඊළඟට තවත් පැහැදිලි වෙනසක් විතර අපිට පේන දෙන්න බලන්න මේ කියන්නේ විශාල මධ්‍ය රික්තකය. ශාක සෛලයක විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා, සත්ව සෛලයක විශාල මධ්‍ය රික්තකයක් නැහැ. කුඩා රික්තක කීපයක් තමයි දකින්න ලැබෙන්නේ. ඊළඟට තව වෙනසක් ගත්තාම ශාක සෛලයේ මේ න්‍යාෂ්ටි මැද්දට වෙන්නට පිහිටලා තියෙන නිසා අනිකොත් ඉන්ද්‍රියකාවන් පැත්තකට වෙන්නට පර්යන්තව තමයි පිහිටලා තියෙන්නේ. හැබැයි සත්ව සෛලයේ එහෙම නැහැ. ප්ලාස්ටික් පුරා විසිරිලා පිහිටලා තියෙනවා. ඒ විදිහට ශාක සෛලයේ හා සත්ව සෛලයේ තියෙන වෙනස්කම් අපට වගුගත කරන්න පුළුවන්. සෛල බිත්තියක් ඇත නැත, හරිත ලව ඇත නැත, විශාල මධ්‍ය රික්තකයක් ඇත, කුඩා මධ්‍ය රික්තක කීපයක් ඇත. මධ්‍ය රික්තකය මැද්දට පිහිටන නිසා අනිකුත් ඉන්ද්‍රියක පර්යන්තයට වෙන්න පිහිටලා තියෙනවා. සත්ව සෛලයේ එහෙම වීමක් නැහැ. මේක පුරාම විසිරිලා පවතිනවා. ඒ අපි කතා කළේ ශාක සෛලයක හා සත්ව සෛලයේ තියෙන වෙනස්කම්. සමානකම් ගත්තොත් අපිට සමානකම්ත් පේන්නන්න පුළුවන්. දෙකේම මයිටොකොන්ඩ්‍රියා තියෙනවා, දෙකේම අන්තර්ප්ලාස්ම ජාලිකා තියෙනවා, ගොල්ගී දේහ තියෙනවා, න්‍යාෂ්ටිය තියෙනවා. ඔය ආදී විදිහට. හරි. එහෙනම් අපි ඊළඟට බලමු මේ ආකාරයට ශාක දර්ශීය ශාක සෛලයකයි දර්ශීය සත්ව සෛලයකයි දක්වන්න ලැබෙනවනේ ඉන්ද්‍රියක ගණනාවක්ම. මේ ඉන්ද්‍රියක එකින් එක ගැන අපි වෙන වෙනම අධ්‍යයනය කරමු. ඉතින් මේක ඔයගොල්ලන්ගේ සටහනක් විදිහට ඔයගොල්ලන්ගේ මතකයේ තියාගන්න පහසුවක් විදිහට මම මේක කල්පනා කරන්නේ මේ විදිහට ඉදිරිපත් කරන්න. වෙලාවක් ඉතර ගන්න නිසා. මේ බලන්න මේ සෛලයේ ව්‍යුහ මේ තියෙන්නේ සෛලයේ ව්‍යුහ අතරින් එක ඉන්ද්‍රියකාවක් ව්‍යුහය තුල අන්තර්ගත ඉන්ද්‍රියකාවක්. මේ එකක් තමයි සෛල බිත්තිය. මම ඔයගොල්ලෝ මතක් වෙනවා සෛල බිත්තිය තියෙන්නේ ශාක සෛලයක. ඒතර සෛල බිත්තිය ලක්ෂණ අපි බලමු. මේ පිටත සීමාව පෙන්නලා තියෙන මේ තියෙන්නේ එක සෛලයක සෛල බිත්තියක්. එතකොට මේ සෛල බිත්තිය තියෙන්නේ ශාක සෛලවල විතරයි, සත්ව සෛලවල නැහැ. ඊමණන් ශාක සෛලවල බාහිරම ආවරණය විදිහට තියෙන්නේ සෛල බිත්තිය. ඊළඟට මේ සෛල බිත්තිය හැදිලා තියෙන්නේ සෙලියුලෝස් වලින්. ඔයාලෝ දන්නේ නැති සෙලියුලෝස් කියන්නේ අපි මුල්ම පාඩම් වලදී ඉගෙන ගත්තා පොලිසැකරයිඩයක්, කාබෝහයිඩ්‍රේට් වර්ගයක්. එතකොට මේ සෛල බිත්තිය තියෙන්නේ සෙලියුලෝස්. සෙලියුලෝස් වලින් තමයි හැදිලා තියෙන්නේ. ඊළඟට ඒ වගේම සෛල බිත්තිය අජීවී සෛලයක්. ජීව ක්‍රියාවලියන් ඉටු කරන්නේ නැති එකක්. ඒ වගේම මේ සෛල බිත්තිය
සන්ධාරණයට. ඒ කියන්නේ ශාක සෛලයේ ඍජු බව පවත්වා ගන්න. ඊළඟට සෛලයට හැඩයක්. මෙන්න මේ සීමාව නිසානේ මෙන්න මේක මේ හැඩයයි කියලා අපිට කියන්න පුළුවන්කම තියෙන්නේ. හැඩයක් පවත්වා ගන්න. වගේම බාහිර ආවරණයක් නිසා බාහිර තියෙන දේවල් ඇතුල් වෙන එක දැන් විස බීජක වලට එහෙම ඇතුල් වෙන්න පුළුවන් සෛලයට හානි කරන්න. එවැනි ඒවා ඇතුල් වීම ඇතුල් වෙන එක වළක්වලා ආරක්ෂක කෘත්‍යයක් විදියට ක්‍රියා කරනවා ශාක සෛලයක තියෙන සෛල විත්තිය. හරි ඊළඟට අපි බලමු දෙවෙනි ඉන්ද්‍රිකාව විදිහට ප්ලාස්ම පටලය. ඇතුළතින් තියෙන ඊළඟ පටලය. මේ ප්ලාස්ම පටලය මේ තියෙන ප්ලාස්ම පටලය. පේනවා නේද ඔයගොල්ලෝ මේ වෙන් කරලා මේ ප්ලාස්ම පටලය මේ ඇතුළේ තියෙන්නේ සෛල ප්ලාස්ම. අනිකුත් ඉන්ද්‍රියයන්. ඒතර මේ සෛල ප්ලාස්ම පටලය අපි ලක්ෂණ කතා කළොත් සෛල ප්ලාස්ම පටලේ ශාක සෛලයක වගේම සත්ත්ව සෛලයකක් දකින්න ලැබෙනවා. ශාක සෛලයක නම් මේක තියෙන්නේ සෛල බිත්තියට ඇතුළතින්. සත්ත්ව සෛලයක නම් මේ ප්ලාස්ම පටලේ තියෙන්නේ පිටත ආවරණයේ විදිහට පිටතම තියෙන පටලයේ විදිහට. එතකොට ප්ලාස්ම පටලයේ හැදලා තියෙන්නේ ෆොස්ෆොලිපිඩ කියන රසායනික සංයෝගයෙන් සහ ප්‍රෝටීන වලින්. මතකයි අපි කලින් ප්‍රෝටීන ගැන ඉගෙනගෙන තියෙනවා. ලිපිඩ ෆොස්ෆොලිපිඩ කියන ලිපිඩ කාණ්ඩයකින් සහ ප්‍රෝටීන වලින්. ඊළඟට මේ ප්ලාස්ම පටලය අර්ධපාරගම්‍ය පටලයක්. ඒ කියන්නේ තෝරාගත් ද්‍රව්‍ය වලට විතරයි මේ පටලය හරහා ගමන් කරන්න විසරණය වෙන්න ඉඩ සලස්සලා දෙන්නේ. හුඟක් වෙලාවට ආශ්‍රිතීය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අර්ධපාරගම්‍ය පටලයක් හරහා. එතකොට අපේ සෛල ප්ලාස්ම පටලයක් අර්ධපාරගම්‍ය පටලයක්. ඊළඟට පුතේ මේකේ මේ අර්ධපාරගම්‍ය පටලය හරහා සෛලයට ජලය අයන අණු වර්ග ඇතුල් වෙන්න ඉඩ සලස්සලා දෙනවා. සෛලය ආවරණය කරනවා වගේම මේ අර්ධපාරගම්‍ය පටලය හරහා සෛලයට ඕනි කරන ද්‍රව්‍ය වලට ඇතුල් වෙන්නයි ඉන් පිට වෙන්නයි ඉඩ සලස්සලා දෙනවා. මේ සෛල ප්ලාස්ම පටලය සෛල පටලය කියන නමිනුත් හඳුන්වනවා. සෛල ප්ලාස්ම පටලය කියන තවත් නමක් තමයි සෛල පටලය. ඒ නමත් භාවිතා වෙනවා. ඒ ප්ලාස්ම පටලය. ඊට පස්සේ අපි බලමු ඊළඟ ව්‍යුහය. තවත් ව්‍යුහයක් විදිහට සෛල ප්ලාස්මය. ප්ලාස්ම පටලයෙන් ඇතුලේ තියෙන සෛලයේ අභ්‍යන්තරය ඇතුලේ තියෙන ඉන්ද්‍රියකාවන් ඔක්කොම අන්තර්ගත වෙන්නේ සෛල ප්ලාස්මය තුල. ඊළඟ මොනවද මේකේ ලක්ෂණ? මේ සෛල තුල ජලයක් වගේ ජෙලි එකක් වගේ තරලමය කොටසක් තමයි මේ ප්ලාස්මය. එතකොට මේක තුල කාබනික ද්‍රව්‍ය වගේම අකාබනික ද්‍රව්‍යත් අන්තර්ගතයි තියෙනවා. ඒ වගේම හැඩයක් ලබා දෙන්න දායක වෙනවා. ඉන්ද්‍රියකාවන් දරනවා. පරිවෘත්තීය ක්‍රියාවන් සිදු කිරීම තමයි මේ ප්‍රධාන කෘත්‍ය. මයිටොකොන්ඩ්‍රියාවේම පරිවෘත්තීය ක්‍රියා සඳහා දායක වෙනවා. ඊළඟට ප්‍රෝටීන සංශ්ලේෂණය ආදී විදිහට. ඊළඟට පුතේ ඊළඟ ව්‍යුහයේ විදිහට මම පෙන්නලා තියෙනවා න්‍යෂ්ටිය. න්‍යෂ්ටිය හරි වැදගත්. න්‍යෂ්ටිය තමයි සෛලයේ ප්‍රධානම ඉන්ද්‍රියකාව. මොකද එහෙම කියන්නේ මෙයා තමයි සෛලය තුළ සිදුවන ජීව ක්‍රියාවලියන් පාලනය කරන්නේ. ඒතර මේ න්‍යෂ්ටිය අපි මිනිසා ශූන්‍යාෂ්ටික කෙනෙක්. එතකොට අපේ දේහ බොහොමයක්ම ශාකහ සතුන් ශූන්‍යාෂ්ටික ප්‍රාග්න්‍යාෂ්ටිකයි ඉන්නේ බොහොම ටිකක්. එතකොට මේ ශූන්‍යාෂ්ටික සතුන්ගේ න්‍යෂ්ටියේ ලක්ෂණයක් තමයි න්‍යෂ්ටි පටලයකින් ආවරණය වෙලා තියෙනවා. මේ තියෙන මේ න්‍යෂ්ටි පටලය. ඊට පස්සේ න්‍යෂ්ටි පටලය තුල තියෙනවා න්‍යෂ්ටිකාවක්. න්‍යෂ්ටිකාව පටලයකින් ආවරණය පටලය ඇතුළේ තියෙන න්‍යෂ්ටිකාවක්. ඊට මේ න්‍යෂ්ටිකාව තුල තියෙනවා ක්‍රොමැටින් කියන ද්‍රව්‍ය. මේ ක්‍රොමැටින් සෛල විභාජනයේදී වර්ණ දේහ විදිහට සකස් වෙලා ප්‍රවේණික තොරතුරු අරගෙන යන්නේ. කියන්නේ මව්පියන්ගේ තියෙන සෛලවල තියෙන ගති ලක්ෂණ ආවේනික ලක්ෂණයන් දූ දරුවන්ට උරුම කර දීම සිද්ධ වෙන්නේ මේ න්‍යෂ්ටියේ තියෙන වර්ණ දේහ හරහා. එතකොට අපේ මිනිසාගේ සෛලයක න්‍යෂ්ටියේ වර්ණ දේහ සැලකිල්ලට ගත්තොත් වර්ණ දේහ තියෙනවා 46ක්. ඒ කියන්නේ යුගල්
23ක්. වර්ණ දේහ 46ක්. යුගල් 23ක්. යුගල විදියට තියෙන්නේ. මේවායින් යුගල 22ක් අලිංගික වර්ණ දේහ. එතකොට දෙකක් ලිංගික වර්ණ දේහ. මේ අලිංගික වර්ණ දේහ වලින් තමයි මේ ඕනව සෛල විභාජනය වෙලා සෛල හදලා අපේ දේහ වර්ධනය කරන්න දායක වෙන්නේ. එතකොට මේ ලිංගික වර්ණ දේහ යුගල හරහා තමයි අපේ මව්පියන්ගේ ගති ලක්ෂණයන් අපට උරුම වෙන්නේ. ඒවා අපෙන් ඊට පස්සේ ඊළඟ පරම්පරාවට අරගෙන යන්න. ඉතින් මේ විදිහට ගත්තම න්‍යෂ්ටි ප්‍රධාන කාර්යයන් තියෙන න්‍යෂ්ටි අපේ ප්‍රධාන ඉන්ද්‍රියකාව න්‍යෂ්ටි පටලයකින් ආවරණය වෙලා තියෙන්නේ. ක්‍රොමටින් කියන ද්‍රව්‍ය තියෙනවා. මේවා සෛල විභාජනයේදී වර්ණ දේහ විදිහට සකස් වෙනවා. ඒතර ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා කර ගැනීම, ඒ ප්‍රවේණික ද්‍රව්‍ය සම්ප්‍රේෂණය කිරීම න්‍යෂ්ටියේ තියෙන වර්ණ දේහවල කාර්යයක්. ඒ වගේම ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට උරුම කරලා දෙනවා. ඒ උරුම වෙන්නේ මේ වර්ණ දේහ හරහා ඇවිල්ලා. ඒ වගේම ජීවි විශේෂ වල පවතින වර්ණ දේහ එම ජීවි විශේෂ වලට ආවේනික වෙනවා. ඒ විදිහට. ඒ අනුව එක එක ජීවියන් සතුව තියෙන සුවිශේෂී ලක්ෂණයන්, සුවිශේෂී අනන්‍යතාවයන්. ඒ පරම්පරාවෙන් අපට ලැබෙන උරුමයක්. ඒ වගේම න්‍යෂ්ටියක කාර්යයක් තමයි සෛලයේ තියෙන සියලුම ජීව ක්‍රියාවලියන් පාලනය කිරීම. ඊළඟට අපි බලමු ඊළඟ ඉන්ද්‍රිකා විදිහට මයිටොකොන්ඩ්‍රියම. මයිටොකොන්ඩ්‍රියම මේ තියෙන්නේ මයිටොකොන්ඩ්‍රියමක් හැඩයක්. මේ වගේ දිගටි හැඩයක් වෙන්න පුළුවන්. එහෙනම් අණ්ඩාකාර මේ ඕලාකාර හැඩයක් මේකේ තුල දකින්න පුළුවන්. මේකේ පටල දෙකකින් යුක්ත දිත්ත පටලයක් තියෙනවා. පිටතින් පටලයකුයි ඇතුළතින් පටලයකුයි. එතකොට මේ මයිටොකොන්ඩ්‍රියම තමයි අපිට සෛලීය ශ්වසනයේදී ශ්වසන ක්‍රියාවලිය සිද්ධ වෙන මයිටොකොන්ඩ්‍රියම තුළ සෛලීය ශ්වසනයේදී අපට අවශ්‍ය කරන ශක්තිය නිෂ්පාදනය කරලා දෙන්නේ මේ මයිටොකොන්ඩ්‍රියම තුළදී. ග්ලූකෝස් ඔක්සිකරණය වෙලා අපට අවශ්‍ය කරන ශක්තිය ලැබෙන්නේ. ඒ සඳහා ක්‍රියා කරන ව්‍යුහය තමයි මයිටොකොන්ඩ්‍රියම. ඒ නිසා අපි මයිටොකොන්ඩ්‍රියම සලකනවා ජව පොලක් කියලා. ශක්ති නිෂ්පාදනය කරන තැනක් විදිහට. ඒ පරිවෘත්තීය ක්‍රියාවන් සඳහා අපේ ජීව දේහ තුළ සිදුවන ගොඩනැගීමේ සහ බිඳහැලීමේ ක්‍රියාවන් වලට අපි පරිවෘත්තීය ක්‍රියා කියලා කියනවා. මේ පරිවෘත්තීය ක්‍රියාවන් සඳහා ඕනි කරන ශක්තිය ලබා දෙන්නේ මේ මයිටොකොන්ඩ්‍රියම තුළ සිදුවන නිෂ්පාදනය කරන ශක්තිය තුලින්. ඊළඟට අපි බලමු ඊළඟ ව්‍යුහයේ විදිහට තවත් කොටසක් මේ ආකාරයට ඊළඟ ව්‍යුහයේ විදිහට ගෝල් සංකීර්ණ. දැන් මේ තියෙන්නේ මේ ගෝල්ගේ සංකීර්ණ. මේ වගේ තැටි ආකාර ව්‍යුහ. තැටි විදිහට දකින්න ලැබෙනවා. ඊළඟට කුඩා ආශරිකා විදිහට දකින්න පුළුවන්. තැටි රාශියක් විදිහට තමයි මේක එකට එකතු වෙලා තියෙන තැටි ආකාරයට තමයි ගෝල්ජි දේහ පිහිටලා තියෙන්නේ. එතකොට මේ ගෝල්ජි දේහ වල කාර්යය තමයි ශ්‍රාවී ද්‍රව්‍යයන් නිෂ්පාදනය කරනවා. අසුරා තියෙනවා. ශ්‍රාවී ද්‍රව්‍යයන් නිෂ්පාදනය කරනවා. ඒවා අහුරලා තියාගන්නවා. ඊට පස්සේ බලමු රයිබෝසෝම. මේ රයිබෝසෝම කියලා කියන්නේ සයිලෝප්ලාස්මයේ තියෙන ඉතාම කුඩා ඉන්ද්‍රියකාවක්. මේක අපිට අටේ ඉලක්කම වගේ තමයි දකින්න ලැබෙන්නේ. මේක යොමු ගොඩාක් විශාලය කරාම තමයි පෙන්නේ. නැත්තම් පුංචි තිතක් විතර තමයි සෛලය තුළ තියෙන්නේ. එතකොට මේ කුඩා රයිබෝසෝම ගොඩක් වෙලාවට තියෙන්නේ අන්තර්ප්ලාස්ම ජාලිකා එක්ක සම්බන්ධ ලෙව තියෙන ස්ථානවල. ඉතින් මේකේ කාර්යය තමයි ප්‍රෝටීන් සංශ්ලේෂණය කිරීමට ස්ථානයක් සපයලා දෙනවා. ප්‍රෝටීන් සංශ්ලේෂණය කරනවා. ඊළඟට තවත් ව්‍යුහයක් අන්තර්ප්ලාස්ම ජාලිකා. අන්තර්ප්ලාස්ම ජාලිකා ගත්තාම මේ පැතිරි ස්වභාවයට තියෙන ඒවා තියෙනවා.
නාලාකාර තියෙන කොටස් සෛල කොටස් තියෙනවා. මේ විදිහට මණ්ඩලාකාර මඩියක් විදිහට දකින්න ලැබෙන ව්‍යුහ වලින් සමන්විත ටිකක් සංකීර්ණ ව්‍යුහයක්. අනික එකත් ව්‍යුහ එක සැලකිල්ල ගත්තාම අන්තර්ප්ලාස්ම ජාලිකාව ටිකක් දිගටි සෛලේ පුරා විහිදලා තියෙන එකින් එකට බැඳිලා. එතකොට මේ අන්තර්ප්ලාස්ම ජාලිකා ගත්තාම අන්තර්ප්ලාස්ම ජාලිකා වර්ග දෙකක් අපිට දකින්න පුළුවන්. මේ ඔයගොල්ලෝ පෙන්ලා තියෙන මේ නාලාකාර ව්‍යුහ විදිහට මේ රයිබෝසෝමත් එක්ක සම්බන්ධ වෙලා තියෙන රළු අන්තර්ප්ලාස්ම ජාලිකා. මේ පෙන්වලා තියෙන කෙඳි විදිහට සිනිඳු අන්තර්ප්ලාස්ම ජාලිකා. මේකේ ව්‍යුහයේ වෙනසක් පේනන වගේම අන්තර්ප්ලාස්ම ජාලිකාවල කෘත්‍ය වෙනසකුත් තියෙනවා. රළු අන්තර්ප්ලාස්ම ජාලිකා ප්‍රෝටීන පරිවහනය කිරීම සඳහා දායක වෙනවා. සිනිඳු අන්තර්ප්ලාස්ම ජාලිකා ලිපිඩ හා එස්ටරොයිඩ් නිපදවලා පරිවහන කෘත්‍ය ඉටු කරනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා සමහරලාට අපි තෙල් අධික ආහාර නොගත්තත් ඇතැම් අයට කිට්ටු දේහයන් තිබුණත් කොලෙස්ටරෝල් අවස්ථාවන් තියෙනවා. කොලෙස්ටරෝල් වැඩි වෙලා තියෙන අවස්ථාවන් අපිට අහන්න ලැබෙනවා. ඒකට හේතුව තමයි පුතේ තෙල් අර අපේ ආහාරයෙන් ලැබෙන ලිපිඩ ප්‍රමාණය වැඩි වුණාම තැම්පත් කරනවා වගේම මේ සිනිඳු අන්තර්ප්ලාස්ම ජාලිකා වලින් ලිපිඩයි ස්ටෙරොයිඩයි නිපදවනවා. ඒ සමහර අයගේ එහෙම නිපදවන ලිපිඩ සහ ස්ටෙරොයිඩ් ප්‍රමාණය ටිකක් ඉක්මවලා වැඩි වුණාම අර තෙල් සහ අධික ආහාර නොගත්තත් කොලෙස්ටරෝල් අවස්ථාවන් ඇති වෙන්න පුළුවන්. හරි. ඊළඟට අපි කතා කරමු ඊළඟ ව්‍යුහයේ විදිහට රික්තක. රික්තකයක් ගත්තාම ශාක සෛලයක තමයි රික්තක පැහැදිලිව දකින්න පුළුවන් මධ්‍ය රික්තකයක් විදිහට විශාලව පිටලා තියෙනවා. ඒ නිසා අනිකුත් ඉන්ද්‍රියකම් පරාන්තර කියන්නේ පැත්තකට වෙන්නට තල්ලු වෙලා වගේ තමයි තියෙන්නේ. එතකොට මේ රික්තකය පටලයකින් වට වුණු තරලයකින් පිරුණු ඉන්ද්‍රියකාවක්. මේ තියෙන්නේ පටලයකින් වට වුණු ඇතුලේ තරලයකින් පිරුණු ඉන්ද්‍රියකාවක්. මේ තරලයට අපි කියනවා සෛල යුසය කියලා. එතකොට මේ සෛල යුසය තුල ජලය, සීනි, ඊළඟට විවිධ අයන වර්ග තියෙනවා. පොටෑසියම්, කැල්සියම් ඔය ආදී විදිහට අයන වර්ග තියෙනවා. ඊළඟට වර්ණක, ක්ලෝරොෆිල් වගේ වර්ණකයන් තියෙනවා. මේ වර්ණක ද්‍රව්‍ය ගබඩා කර ගැනීම කරන්නේ රික්තකය තුල. එතකොට ඊට අමතරව සෛලයේ තියෙන ජල තුල්ලිතාව පවත්වාගෙන ජලය සමතුලිතව තියාගන්න එක. සන්ධාරණය සිද්ධ කිරීම ඊළඟට සෛල වලට වර්ණ ලබා දීමත් රික්තකයේ කාර්යයක්. ශාක සෛලවල මධ්‍ය රික්තක විදිහට විශාල රික්තකයක් තිබුණාට සත්ව සෛලවල තියෙන්නේ අර විශාල රික්තකයක් නෙවෙයි කුඩා රික්තක කීපයක්. ඉතින් ඔය අපි කතා කළේ ශාකයක ශාක සෛලයක එමත් නැත්නම් සත්ව සෛලයක අඩංගු වන ඉන්ද්‍රියකාවන් පිළිබඳව මේ ඉන්ද්‍රියකාවන් වල ව්‍යුහය කොහොමද මේ ඉන්ද්‍රියකාවන් වලින් කරන කාර්යයන් මොනවද කියලා මම හිතන්නේ ඒ ටික ඔයාලට හොඳටම පැහැදිලි වෙන්න ඇති පුතේ. ඉතින් සටහනක් මම නොදුන්නු නිසා ඔයාලට පුළුවන් මේ එක එක සෛලයේ තියෙන ඉන්ද්‍රියකාවන් වල ව්‍යුහයන් හා කෘත්‍යයන් වෙන වෙනම සටහනක් තබා ගන්න කෙටි හැඳින්වීමක් කෙටි විස්තරයක් කරන්න. හොඳයි එහෙනම් පුතේ මම අද පාඩම අවසන් කරනවා. අපි අනිත් දවසේ මේ පාඩමේ ඉතිරි කොටස සෛලවල වර්ධනය සහ සෛල විභාජනය ගැන කතා කරමු. එහෙනම් ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.